ආදරණීය දුවේ පුතේ අද අපට මම බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ඔයගොල්ලොත් එක්ක නිර්මාණාත්මක සංනිවේදනය කියන පාඩම යටතේ සරල හැඳින්වීමක් නිර්මාණාත්මක සංනිවේදනය කියන එක කොතරම් දුරට අපි අවබෝධ කරගන්නවාද කියන එක මේ මූලික පදනමක් වැටෙන්නේ අපි සතුව තියෙන කිසියම් වූ නිර්මාණශීලී හැකියාවක් අප තුළ තියෙනවද කියන එක අපි අවබෝධ කරගත්තොත් ඒකට ඉතාම ලොකු උදව්වක් වෙනවා අපි මේ නිර්මාණශීලී සංනිවේදනය කියන පාඩම හොඳින් තේරුම් ගන්නට. එතකොට මම පාඩමක් හැටියට නෙවෙයි කරන්නේ මේ ගැන තියෙන හොඳ අදහසක් ඔබට විෂය දැනුමක් වෙන විදිහකට මම ඉදිරිපත් කරනවා. හොඳට සාවධානව අහගෙන ඉන්න. ඒ අනුව ඔබට මේ නිර්මාණාත්මක සංනිවේදනය කියන ඉතා විශේෂ වූ සංනිවේදන ක්‍රියාවලිය හදාරීමට සහ ඒ ඇසුරෙන් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් සපයීමේ හැකියාව ඔයගලන්ට ලැබෙනවා. right? අපි බලමු නිර්මාණාත්මක සංනිවේදනය කියන්නේ මොන වගේ දෙයක්ද? කොයි විදියටද මේක අපිට හදාරන්නට අපේ විෂය සීමාව තුළ කොයි තරමටද මේක අපිට හදාරන්නට වෙලා තියෙන්නේ කියලා. right? මුලින්ම අපි බලමු මේ නිර්මාණාත්මක සංනිවේදනය කියන්නේ අපි 12 වෙනි ශ්‍රේණියේදී ඉගෙනගත්ත සංනිවේදන ක්‍රියාවලිය අපි හඳුනාගත්තේ එහි මූලිකාංග 11ක් හෝ 12ක් එක්ක තමයි අපි සංනිවේදන ක්‍රියාවලිය කියන එක අපි හඳුනාගන්නේ. මේකත් කිසියම් සංනිවේදන ක්‍රියාවලියක් තමයි. හැබැයි මේකේ ඒම මූලිකාංග එහෙමම තියෙනවා. ඒ මූලිකාංග නිර්මාණාත්මක සංනිවේදනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ මූලිකාංග සුවිශේෂී තත්වයකට ළඟා වෙනවා. ඒක ඉතාමත් සුන්දර සංනිවේදන ක්‍රියාවලියක් හැටියටත් අපිට හඳුනා ගන්නට පුළුවන්. right? ඒ කියන්නේ මෙම සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඒ සංනිවේදන ක්‍රියාවලිය සිදු කරන සංනිවේදකයා ඉතාමත්ම සුන්දර මිනිසෙක්, ඉතාමත්ම යහපත් කෙනෙක්, කාටවත් හිත රිදවන්නේ නැති, තව කෙනෙක්ගේ මනසෙහි කිසියම් ආකර්ෂණීය හැඟීමක්, මන බඳිනා අදහස ඔහු ග්‍රාහකයාගේ හිතෙහි වපුරන්නට නිතරම තැත් කරන කෙනෙක්. ඒ වගේම තමයි මේ සංනිවේදකයා අපට වැඩිය ටිකක් විශේෂී. අපට වැඩිය විශේෂී කියන්නේ අපට වැඩිය නිර්මාණශීලී ගුණයෙන් ඉතාම සුවිශේෂී අවස්ථාවක් මේ අධ්‍යක්ීම් රාශියකින් ඔහු පිරිපුන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. අනිත් අතට මම කියන්න ඕන මේ නිර්මාණශීලී සංනිවේදනය කිව්වට පස්සේ මේ නිර්මාණශීලීත්වය කියන ගුණාංගය ඒ සුවිශේෂී පුද්ගලයන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම යම් ධර්මයකට තියෙනවා. මේක මානවයාට විතරක් නෙමෙයි මේක සතුන්ටත් තියෙනවා. වේයුන් උඹස් හදන්නේ මේ පුංචි සතා ඔහුගේ තියෙන නිර්මාණශීලී ගුණය. ඔහුට තියෙන ඇති හැකියාව. එතකොට වඩු කුරුල්ලා ඊටාම විශේෂිත කූඩුවක් තමන්ගේ දරු පැටුවන් වෙනුවෙන් හදන්නේ. ඒ ඔහුගේ තියෙන ඒ කුරුල්ලගේ තියෙන නිර්මාණශීලී ගුණය. ඒක සහජයෙන් උරුම වෙලා තියෙනවා. වෙන කුරුල්ලන්ට ඒක නැහැ. ඒ විදිහට මානවයාටත් මේ නිර්මාණශීලී අපි හැමෝටම මිනිසුන් හැටියට මානවයින් හැටියට මේ නිර්මාණශීලී ගුණාංගය තියෙනවා. ඒ ගුණාංගය තියෙන හින්දා තමයි අපි සංනිවේදන ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. හැබැයි අපි හැමෝටම පොදු ඒ සංනිවේදන ක්‍රියාවලිය කිසියම් සුවිශේෂී බවක් අපි හඳුනාගත්තට පස්සේ අපි අද විෂයක් හැටියට මේ අපි සතුව තියෙන මානව සංනිවේදනයේ තියෙන කුඩා විෂයක් හැටියට නිර්මාණශීලී සංනිවේදනය අපට හදාරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු මේ ස්වභාවයෙන්ම මානවයාට උරුම වෙච්ච මේ නිර්මාණශීලී ගුණය එහෙම නැත්නම් මේ කලාව මේ අනේකාව ග්‍රාහකයාව තාම ආකර්ෂණයට පත් කරන මේ කලාව, මේ කලාත්මක ක්‍රියාවලිය, මේ සංනිවේදනාත්මක ක්‍රියාවලිය කොයි විදිහටද විවිධ නිර්වචන වලින් හඳුනා ගන්නට තියෙන්නේ කියලා. මුලින්ම මම කියනවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ තියෙන නිර්වචන. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ තියෙන නිර්වචන. ඒකේ කියනවා යම් නිමවුමක් හෝ පරිකල්පනය හෝ අපූර්ව අදහසක් හෝ භාවිතා කිරීම නිර්මාණශීලීත්වයයි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියන්නේ යම් නිමවුමක් සඳහා පරිකල්පනය
හෝ අපූර්ව අදහස තමයි නිර්මාණශීලීකම කියලා හැටියට භාවිතාවට ගැනෙන්න කියලා. මේ අපූර්ව අදහස, මේ නැවුම් අදහස, පෙර නොතිබූ අදහස. හරි? මේ ගුණ මේක නිසා ග්‍රාහකයා, ග්‍රාහක සමාජය, ග්‍රාහක ක්ෂේත්‍රය කිසියම් නැවුම් තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ අලුත් සංදේශයක්, අලුත් අපූර්ව සංදේශයකට ඔවුන් අවතීර්ණ වෙනවා. ඔවුන්ට සුවිශේෂී බලපෑමක් මේ ඇසුරෙන් ඔවුන් අමන්දානන්දයට පත් කරවන, ඔවුන් සතුටට, ඔවුන්ගේ වෙහෙස නිවෙන, ඔවුන් පෙරදා නොවිදි සංදේශයක් තියෙන ගුණාංග මේ නිර්මාණශීලී සංනිවේදනය නිසා ග්‍රාහකයාට ලැබෙනවා. ඒ නිසා තමයි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියන්නේ යම් නිමවුමක් සඳහා පරිකල්පනය හෝ අපූර්ව අදහසක්. මෙතනදී මේ කරුණු දෙක හොඳට ගන්න. පරිකල්පනය සහ හෝ අපූර්ව අදහසක්. හරි? කිසියම් නිර්මාණයක් කිරීමට තමා තුල හටගන්නා පරිකල්පනීය අදහස. එහෙම නැත්නම් අපූර්ව අදහස. පරිකල්පනය කියන්නේ මනසින් එයා හිතා ගන්නවා මේ නිර්මාණය කොයි වගේද කියලා. රයිට්? ඔබ හිතන්න නිකමට අවකන බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්න ඉස්සරලා එතන තිබුණේ කළු ගලක්. ඒ කළු ගල තුලින් බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්නට ඉස්සරලා මේ නිර්මාණකරුවා ඉතා ලස්සනට මේ පිළිම වහන්සේ පරිකල්පනය කරගත්තා. සංකල්ප රූපයක් මවා ගත්තා. චිත්ත රූපයක් මවා ගත්තා. එතකොට මේ නිර්මාණ ශිල්පියාගේ තියෙන අපූර්ව අදහසක් මේ ඔහු මනසින් දැක්කා. ඊට පස්සේ ඔහු එළඹෙනවා මේ නිර්මාණශීලී ක්‍රියාවලියට. අන්න අද අපි අදටත් මේ වසර දැන් දසදහස් ගණනක් පැරණි නිර්මාණය අපට අලුත් අදහසක්, අපූර්ව අදහසක්, අපි පෙර නොවිදි අදහසක් අපේ මනස තුල නිර්මාණය වෙනවා. ඒ නිර්මාණ ශිල්පියාගේ තියෙන තිබූ ඒ අපූර්ව අදහස නිසා. මෙන්න මේ වගේ දෙයක් තමයි නිර්මාණශීලී සංනිවේදනයේට අපි සංනිවේදනය තුළින් අපි අදහස් කරන්නේ. මේකම වෙන විදිහකට ලියෝ ටොල්ස්ටෝයි කියනවා මේක හරි කලාවක්. මේ කලාව අර්ථ දක්වනවා. මේ නිර්මාණශීලී ක්‍රියාවලිය කලාවක්. ඒ කියන්නේ බොහොම රිද්මයානුකූල දෙයක්. මේක ඔහු හඳුන්වන හැටියට ඔහු කියනවා යමෙකු තුල යම් වේදිතයක් දැනුණාට පස්සේ ඔහු ඒ වේදිතය තමාට දැනුණ දේ තමාගේ තියෙන සංනිවේදන කුසලතාවය ඇසුරෙන් එහෙම නැත්නම් කිසියම් චලනයකින් එහෙම නැත්නම් රේඛාවකින් වර්ණයකින් එහෙම නැත්නම් ශබ්දයකින් හෝ වචන සංයෝග රාශියකින් ඒ වේදිතේ ඒ ඔහුට දැනුණ දේ වෙන කෙනෙකුට එහෙම නැති කියන්නේ අපේ ග්‍රාහකයාට දනවනවයි කියලා. හරි? ඔහු චලනයෙන්, රේඛාවෙන්, වර්ණයෙන්, ශබ්දයෙන්, වචන සංයෝගෙ මගේ චලන වලින් අපි දන්නවා රංගවේදීන් කරන්නේ මේ නිර්මාණශීලී ගුණය සම්බන්ධ ක්‍රියාවලිය. එතකොට රේඛා, වර්ණ මේවා සිත්තරුන් විසින් නිර්මාණය කරනවා. තමන්ගේ මනසේ හටගන්නා මේ අපූර්ව මේ සිතුවිල්ල සිතුවමකට කැන්වස් පටලයකට පතිත කරනවා. ශබ්ද ඇසුරෙන් සංගීත අධ්‍යක්ෂකවරයා කරන්නේ ඒ දේ. අපිට මේ දහසක් පාරිසරික ශබ්ද, යාන්ත්‍රික ශබ්ද, මානව ශබ්ද, ස්වභාව මේ ධර්මයා තුලින් හටගන්නා විවිධ ශබ්ද මේ සියල්ලක් ඔහු තෝරා බේරාගෙන ඒ ඇසුරෙන් තමන්ගේ තියෙන සංගීත මෙවලම් ඇසුරෙන් නව නාද රටාවක් ඔහු නිර්මාණය කරනවා. එහෙම නැත්නම් මේ මානවයාගේ තියෙන සියලුම ශබ්ද පරාශයන් තුල ගොඩනැගිය හැකි අමුතු ශබ්ද අපිට තියෙන හැකියාව සුවිශේෂී සංනිවේදන කුසලතාවයත් සමග ඒ හැකියාව තේරුම් අරන් සංගීත අධ්‍යක්ෂකවරයා ඊටාම ලස්සන ඔහුගේ මනසේ පරිකල්පනය වෙච්ච නාද රටා ඇසුරෙන් කිසියම් නිර්මාණයක නියැලෙනවා. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් මේ සංනිවේදකයාට දැනෙන අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කරන මේ නිර්මාණාත්මක ක්‍රියාවලිය එහෙම නැත්නම් නිර්මාණාත්මක සංනිවේදනය සාර්ථක වෙන්න තව කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි මේක විඳින ග්‍රාහකයාත් කිසියම් නිර්මාණශීලී ගුණයක් ඔහු තුල තියෙන්න ඕන. ඉතින් අපි කිව්වා අපි හැමෝම නිර්මාණශීලීත්වයෙන් අපි පිරිපුන් මිනිසුන්. හැබැයි අපේ තියෙන මේ සංකීර්ණ ජීවිත නිසා, අපේ තියෙන වෙහෙසකාරී ජීවිත නිසා අපිට මේ නිර්මාණ කරන යන වලට
අවතීර්ණ වෙන්න, මේවා විඳින්න, මේවා කියවන්න, අහන්න වෙලාවක් නැහැ. නූතන සමාජයේ තියෙන මේ සංකීර්ණත්වය නිසා අපි එතනින් පොඩ්ඩක් දුරස් වෙලා තියෙනවා. ඒක නිසා ග්‍රාහකයා තුළ යම් තරමකට හෝ නිර්මාණශීලී ගුණය අවදි කරගන්න ඕනේ කියන අවශ්‍යතාවය තියෙනවා නම් අන්න sannivedakayaගේ නිර්මාණශීලී sannivedanaය සාරවත් sannivedanaයක් බවට පත් වෙනවා. ඵලදායි sannivedanaයක් බවට පත් වෙනවා. අන්න එහෙම කියලා ගත්තාම මේ නිර්මාණශීලී sannivedanayට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියනවා මේක සාර sannivedanaya, සාරවත් sannivedanaya, ඵලදායි sannivedanaya කියලා වෙනත් නම් මහාචාර්යවරයා සඳහන් කරනවා. ඒ අනුව ඉෆෙක්ටිව් මේ නිර්මාණාත්මක sannivedanaya කියන්නේ ක්‍රියේටිව් කමියුනිකේෂන්, ඒකට සාර sannivedanaya කියලා මහාචාර්යවරයා කියනවා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා ඉෆෙක්ටිව් කමියුනිකේෂන් කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ නිර්මාණශීලී sannivedanaya හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් යම් තරමකට හරි මේ නිර්මාණශීලී sannivedanaye තවත් ස්වභාවයන් ඉස්සරහට අපට විෂය නිර්දේශයේ තියෙන පරිදි ඕගලන්ට කතා කරන්නට පුළුවන්. මේ නිර්මාණශීලී sannivedanaye ස්වභාවය ගැන කතා කරාට පස්සේ ඔයගලගේ විෂය නිර්දේශයේ තියෙන මුල් වරටම මේක ප්‍රාග් මානව අයිති යුගයේ ඉඳන් මේ නිර්මාණශීලී ගුණය අපට උරුම වුණා, අපි ඒකේ නිරත වුණා කියලා. ඔබ දන්නවා ප්‍රංශයේ ලෙස්කෝලෙන, ස්පාඤ්ඤයේ අල්තමීරා කියන ලෙන් ගුහාව අදටත් ඒ ආදිමානවීන්ගේ නිර්මාණශීලීත්වය අපට දායාද කරලා තියෙනවා. එම රටවල රජයන් විසින් ඒවා සුරක්ෂිත කරලා තියෙනවා. හරි, ඒ ගල් ගුහාවල තිබුණේ මේ ආදිමානවයන්ගේ නිර්මාණශීලී ගුණය. ඔවුන් වනාන්තරයේ ඇවිදගෙන යනකොට ඔහුට හමු වූ මහ විශාල භයංකාර සතාගේ රූපේ, එහෙම නැත්නම් ඒ සතා දඩයම් කරපුවාම ලේ පිරාගෙන ගිය හැටි නිර්මාණශීලීව තමන් වාසය කරන ගල්ලිනේ බිත්තියේ සඳහන් කරා. මේක හරි අපූර්ව දෙයක්. මේක අපූර්ව ක්‍රියාවලියක්. අපූර්ව sannivedana ක්‍රියාවලියක්. එවකට තිබුණු ඒ භාෂාවක් නොතිබු යුගයක, කිසියම් ප්‍රකාශනයක් කරන්නට මාධ්‍යයක් තිබුණු යුගයක අන්න ඔහුගේ මානවයාගේ තිබ්බ සුවිශේෂී ගුණය එකතු කරගෙන ඔහු තම නිර්මාණශීලී කුසලතාවය තමාගේ අර ගල් බිත්තියේ සඳහන් කරා. මේක හරි අපූර්ව. ශ්‍රී ලංකාවෙත් මේ වගේ දේවල්ම තියෙනවා. ඔබ දන්නවා සීගිරි ගලේ කුරුටුගි, සීගිරි එහෙම නැත්නම් බ්‍රාහ්මීය අක්ෂර ඒ ලෙන් ආශ්‍රිතව තියෙන මේවා නිර්මාණාත්මක ක්‍රියාවලින් ලංකාවේ කරඬුලෙන වැනි සුවිශේෂී ප්‍රදේශවල අද ආරණ්‍යයක් පැරණිම මානවයාගේ චිත්‍ර සුරක්ෂිත වෙලා තියෙනවා යම් තරමකට හරි. ඉතින් මෙවැනි මේ නිර්මාණශීලී sannivedanaye ස්වභාවය අපි කතා කරනකොට අපිට පළමුවෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රාග් මානව ඓතිහාසික යුගයේ ඉඳන් මේ නිර්මාණශීලී ගුණය ක්‍රමයෙන් වර්ධනය වෙමින් වැඩුණා. අද වෙනකොට සුවිශේෂී විදියට මේක නිර්මාණය වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ අද තියෙන වර්තමානක නූතන නිර්මාණශීලීත්වය යම් තරමකට ප්‍රශ්න කරනවා සමාජයේ. ඒ තරමට අද කිසියම් සීමාවලින් ඉක්මවා යන අවස්ථාවක් අපට දකින්නට පුළුවන්. කොහොම වුණත් ඊට පස්සේ ශිෂ්ටාචාර අවධියට මිනිසාපත් වෙනවත් එක්කම ඔහුගේ රංගනය, නර්තනය, ගායනය, එහෙම නැත්නම් කිසියම් නිර්මාණශීලී sannivedana ක්‍රම, පරිසරය ඇසුරෙන්, ස්වාභාවික දේවල් ඇසුරෙන් කරපු නිර්මාණශීලී sannivedana ක්‍රමයෙන් වර්ධනය වුණා. ඊට පස්සේ ඔහු මධ්‍යකාලීන යුගයට පිවිසුණත් එක්කම විශාල වශයෙන් ඇතිවෙච්ච මේ ශිෂ්ටාචාර යන් තුළ ඇතිවෙච්ච කලා ප්‍රබෝධය මේක අධ්‍යාපන ක්‍රමයක් හැටියට භාවිතා වෙලා ප්‍රවීණ කලාවන් හැටියට සිසු දරුවන්ට හදාරන්නටත් ලැබෙනවා. ඒත් එක්කම අද වෙනකොට අර ඔගොල්ලෝ 12 ශ්‍රේණියේදී කතා කරේ sannivedana තාක්ෂණයේ දියුණුව කියලා. ඒ දියුණුවත් සමග නව මාධ්‍ය අපට ඇති වෙලා තියෙනවා, ජනමාධ්‍ය අපට ඇති වෙලා තියෙනවා. ඒ අනුව අපි මේ නිර්මාණශීලී sannivedanaය අද අපි පුංචි දරුවාගේ සිට වැඩිමහල්ලා දක්වාම තමන්ගේ නිවසේ සිටම අපි දිනපතාම වාගේ මේ නිර්මාණශීලී sannivedanaye ග්‍රාහකයෙකු බවට පත් වෙනවා. ජනමාධ්‍යකරුවා, එහෙම නැත්නම් වෙනත් මාධ්‍යවල නව මාධ්‍යකරුවා, ගුවන්විදුලි මාධ්‍යකරුවා, පුවත්පත් මාධ්‍යකරුවා, මෙවැනි සියලු ක්ෂේත්‍රවල මාධ්‍යවේදීන්
තමාගේ සංදේශය නිර්මාණශීලීව ග්‍රාහකයාට තිරණ කරන්නට මේ නිර්මාණශීලී sannivedanaya යම් තරමකට යොදා ගන්න ආකාරයක් අපිට දකින්නට පුළුවන්. ඒකෙන් පිහිටක් අපිට ජන සමාජයට ලැබෙනවා. ඒ අනුව අපි ඊළඟට අපි කතා කරමු නිර්මාණශීලී sannivedanයේ තියෙන අවශ්‍යතාවය සහ වැදගත්කම. නිර්මාණශීලී sannivedanයේ තියෙන අවශ්‍යතාවය සහ වැදගත්කම. මේක ඇත්තටම වැදගත්. ඇත්තටම අවශ්‍යයි. මොකටද මේ? මේක අපේ අංක 1 මම කරුණු 3ක් 4ක් විතර කියන්න. මේක අපි දන්නවා. අපි හුදකලාවේ ඉන්නකොට අපි පැල් කවියක් කියනවා. අපි පැල් කවියේ පැල් රකින්න මේ ගොවියාට පැල් කවිය කියවෙන්නේ තමාගේ මනසේ තියෙන කිසියම් අත්දැකීමක් එහෙම නැත්නම් හුදකලා බවක් නැති කරගන්න තමාගේ ඉදිරි අනාගත බලාපොරොත්තුවක් ගැන සිහිනමවමින් ඉන්නවා වෙන්න පුළුවන්. මෙවැනි දෙයකදී තමාගේ ජීවිතයේ නව පරිච්ඡේදයකට ගමන් කරන්නට ඔහු තමාට ලැබිච්ච පරිසරය තුළ කිසියම් නිර්මාණයක යෙදෙනවා. මෙතෙන්ට නිර්මාණයේ යෙදෙන්න හොඳ සුවිශේෂී පුටුවක්, සුවිශේෂී කාමරයක්, AC වායු සමනය කරපු කාමරයක්, හොඳ ලියන්න පොතක්, පෑනක් මේව අවශ්‍ය නැහැ. මානවයා ඒ තරමට දක්ෂයි. මිනිසා ඒ තරමට දක්ෂයි. ඊටම කර්කශ තත්වයන් තුල පවා තමාගේ අර නිර්මාණශීලී ගුණාංගය අවදි වෙන අවස්ථා අපට ඕන තරම් තියෙනවා. සිරමැදිරියේ සිරකරුවා තමාගේ ඒ බිත්තිවල කවි ගීත ලියනවා. තමාගේ අදහස් ලියනවා. මේවා හරි නිර්මාණශීලී. මේවා හරි සංවේදජනකයි. ඒ අපට සංවේගයන් ඒ සිරකරුවාට දැනෙන දුක, සිතුවිලි අපි නැවත කියවනවා. මේ අනුව මේ එදිනදා ජීවිතයේ, දෛනික ජීවිතයේ මිනිසාගේ අදහස් නවුම් ආකාරයකට ප්‍රකාශ කරන්න, තමා විඳින අත්දැකීම් මන් අයට දනවන්නට තබන පියවරක් හැටියට මේ නිර්මාණශීලී sannivedanයේ අවශ්‍යතාවය අපට ලැබෙනවා. ඒ වගේම තමයි දෙවැනි කරුණ. අක්‍රීය පුරවැසියා සක්‍රිය කරන්නට නිර්මාණශීලී sannivedanය ඉතාමත් ඕන. අක්‍රීය පුරවැසියා අපි මම අර කිව්වා වගේ සංකීර්ණ ජීවිත ගත කරනවා, වෙහෙසකර ජීවිත ගත කරනවා. ඒ වගේම අපි යම් වෙලාවකට මේ කිසිත් නැතුව අපි නිසල්මනේ ඉන්නවා. අපි උපන්නාට මේ ලොව වැනෙනවා විනා ගෙනියන දෙයක් නැත පාපේ ගෙවන විනා. මේ විදියට ගත්තහම මිනිසුන් අපි ඉපදුනා ඔහි මෙරළ යද්දෙන් කියලා අපි සියලු දේ අත්හැර සියලු දේ අවශ්‍ය නැහැ කියලා හිතලා. එහෙම නැත්නම් මේ තරංකාරී ලෝකෙට පිවිසෙන්න බැහැ කියලා. මේක මහා අපිව ආතතියටපත් කරන දෙයක් කියලා. අපි කිසියම් අක්‍රීය සමාජයක සමාජිකයෙක් වුණාම ඒක සමාජයට බරක්. ඒක අපි ඇසුරු කරන යාළුවන්ට බරක්, ඥාතීන්ට බරක්, අපේ පවුලේ සමාජිකයින්ට බරක්. අන්න එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕන ඒ අක්‍රීය බවින් තොරව ඔබ මේ ආගම දහම දර්ශනයක් අනුව එහෙම හිතනවා නම් ඒක වෙනම සංකල්පයක්. නමුත් සැබෑ ජීවිතේ පුරවැසියෙක් ලෙස ඔබ කිසියම් අක්‍රීය බවක් පෙන්වනවා නම් ඔබගේ දෛනික ජීවිතයේදී, වෘත්තීයමය ජීවිතයේදී, ඔබගේ ශිෂ්‍ය අවධියේදී අන්න ඔබ සක්‍රිය වෙන්නට ඔබට නිර්මාණශීලී sannivedanaya ඉතා ලොකු පිටුවහලක් වෙනවා. ඔබගේ සක්‍රීය බව ඇති කරන්නට ගුවන්විදුලි මාධ්‍ය ඉතා මනරම් ගීත ඔබට ශ්‍රවණය කරන්න සලස්වනවා. රූපවාහිනී මාධ්‍ය ඔබව දිනපතාම වශීකරණයට ලක් කරන විශාල රූපවාහිනී සංදේශ රාශියක් විශාල අධික වෙහසක් දරලා ඔබ වෙතට තිල්න කරනවා. පුවත්පත් මාධ්‍යත් එහෙමයි. පුවත්පත් කලාවේදී සමාජයේ විවිධ තැන්වල ගවේෂණය කරලා තමා ලබා ගන්නා මූලාශ්‍රයන් තුලින් ඒ මූලාශ්‍රයන් වලට සාහිත්‍ය ගුණය කැටි කරලා අප වෙත ඉදිරිපත් කරනවා දිනපතා. ඒ අනුව මාධ්‍යවේදීන් මේ අපට තොරතුරු ලබා දෙනවා. ඒ තොරතුරු වලට නිර්මාණශීලී ගුණය කැටි කරනවා. මේ සියල්ල කරන්නේ අපේ තියෙන අක්‍රීයභාවය සක්‍රිය කරන්නට. ඒ අනුව නිර්මාණශීලී sannivedanයේ දෙවෙනි අවශ්‍යතාවය හැටියට මම කියනවා, පළවෙනි අවශ්‍යතාවය හැටියට මම කිව්වා දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නට. එහෙම නැත්නම් වෘත්තීයමය ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නට, ප්‍රබෝධවත් කරගන්නට. දෙවෙනි කරුණ කියලා කියනවා සම්මත ඇවතුම් පැවතුම් සහිත
සම්මත ඇවතුම් පැවතුම් සහිත අක්‍රීය පුරවැසියා සක්‍රිය කරන්නට මෙම sannivedana ගුණ ලක්ෂණයට ස්වභාවයට හැකියාවක් තියෙනවා. මම කියනවා ඊට පස්සේ තුන්වෙනි කරුණ. right? අපේ තියෙන සතුට සැහැල්ලුව අපේ තියෙන මානසික තෘප්තිය වෙනුවෙන් අප තුළ අධ්‍යාත්මිකව ගොඩනැගෙන ප්‍රබෝධය තව තවත් දළුලා වැඩෙන්නට අපේ මනසට කිසියම් ඖෂධයක් විදියට චිකිත්සාවක් විදියට මේ නිර්මාණශීලී sannivedanයේ තියෙන පෝෂණාත්මක తත්වය අපේ මනසට දාගන්නට පුළුවන්. අපේ මනස එතකොට දූෂිත වෙන්නේ නැහැ. ඊටාම පිරිසුදුයි. ඊටාම සංවේදජනකයි. ඊටාම සංහිඳියාවෙන් යුක්තයි. එවැනි නිර්මාණ ඇසුරු කිරීමෙන් උසස් පුරවැසියෙක් උසස් මිනිසෙක් මානව ගුණාංග වලින් පිරිච්ච මිනිසෙක් බිහි කිරීමට මේ නිර්මාණශීලී sannivedanයට හැකියාව ලැබෙනවා. මම අවසාන කරුණක් ගන්නවා හතරවෙනි කරුණක් හැටියට ගැඹුරු සංකල්ප දර්ශනවාද පහසුවෙන් අවබෝධ කරන්නට මේ නිර්මාණාත්මක sannivedanය අපේ ජීවිතයේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ගැඹුරු සංකල්ප දර්ශනවාද ඔබ දන්නවා අපි බහුතරයක් ශ්‍රී ලාංකිකයින් බෞද්ධ දර්ශනය අදහන අය හැටියට අපිට කතා කරන්න පුළුවන්. බෞද්ධ දර්ශනය ගත්තට පස්සේ ගැඹුරු දර්ශනය අපිට ඒක එච්චර සමහර වෙලාවට ඒක සරලව තේරුම් ගන්න බෑ. හැබැයි මේ කලාකරුවන් එහි තියෙන සරල අර්ථය යම් තැන් වලින් උකහා ගන්න දේවල් වලින් විශිෂ්ට ගීත නිර්මාණය කර තිබෙනවා. විශිෂ්ට කවි ගායනා නිසඳස් බුදුන් වහන්සේගේ ධර්මය බුදුන් වහන්සේ ගැන නිර්මාණය කරලා තියෙනවා. අනිකුත් ආගම් වලත් එහෙමම තමයි. ඒ ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා ප්‍රකාශ කරපු දේශනා කරපු ඒ ගැඹුරු දර්ශනවාදයන් සියුම් විදියට තමන්ගේ නිර්මාණශීලී මානසික තත්ත්වය ඇසුරු කරගෙන අපූර්ව අදහසක් සමාජගත කරනවා. උදාහරණ රාශියක් තියෙනවා. සොයා පිළිසරණක් වැනි ගීත සුනිල් ඉදිරිසිංහ මහතා විසින් ගායනා කරන. එහෙම නැත්නම් අපි ගමුකෝ මම ගියා උකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. මේක අලුත් අදහසක්. අපි හැමෝම යන්නේ අවුකන බුදු පිළිම වහන්සේ වඳින්න. නමුත් මේ ගීත රචකයා විතරක් යනවා. ඔහුට අවුකන බුදු පිළිම වහන්සේ පිළිමය ඉස්සරහට ගියාට පස්සේ ඔහුට සංකල්පනාවක් එන්නේ අලුත් අදහසක් එන්නේ මේ මහා විශාල නිර්මාණය කරපු මේ නිර්මාණ ශිල්පියාව සොයා යන්නට. අන්න ඒ ඇසුරින් ඔහුගේ සංගීත සංකල්පනාව නිර්මාණය කරනවා. විශිෂ්ට ගීතයක් බවට පත් වෙනවා. ඒ විශිෂ්ට ගීතය සුවහසක් ජනයාගේ මන දොළ පිනවාලන ඔවුන් සංහිඳියාවට පත් කරන ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණාංගය ඉතාමත්ම මනවින් ප්‍රකාශ වන විදිහේ පුරවැසියන් බවට පත් කරනවා. මේ විදිහට නිර්මාණශීලී sannivedanaya අපට අවශ්‍යයි. ඒක හරි වැදගත්. මේක නොවැදගත් නැහැ. අනෙකුත් sannivedana යම් තරමකට නොවැදගත් ඒවා තියෙනවා. හැබැයි අපි මේ කතා කරන සාරවත් sannivedanaya, සාර sannivedanaya, නිර්මාණාත්මක sannivedanaya අපේ ජීවිතව එළිය කරන අපේ ජීවිත කිසියම් සාර්ථකත්වයකට පත් කරන ලක්ෂණයකින් ගැඹෙලා තියෙනවා. අපි මේ විෂය නිර්දේශය පුරාවටම කතා කරන්නේ යහපත් වූ sannivedanaya. එහෙම නැත්නම් දූෂිත sannivedanayak නෙමෙයි. ඒක නිසා මේකේ මේ සුවිශේෂී කාර්යභාරයක් මේ පාඩමට ඔයගලන්ට මේ පාඩම හැදෑරීම තුළින් දුවල පුතාලට වටහා ගන්නට පුළුවන් වෙනවා. අපි ඊළඟට අපි කතා කරොතින් මේ සම්බන්ධව විවිධ කලාකරුවන් විද්‍යාඥයින් දාර්ශනිකයින් මේ නිර්මාණාත්මක sannivedanයේ යම් කරුණු සාකච්ඡා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ලියනාඩෝ ඩා වින්චි කියන මහා සිත්තරා මහා විද්‍යාඥයා ඔහු කියනවා නිර්මාණාත්මක sannivedanය ගැන කරුණු 10ක් ඔහු ප්‍රකාශ කරන තියෙන ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට අනුව ඔහු කියනවා පළවෙනි කරුණ මේ නිර්මාණාත්මක sannivedanය ගැටලු විසඳා ගැනීමට හේතු වෙනවා. මොනවද මේ ගැටලු? අන්න අපි වක්‍රීය වුණාම
අපිට ඒක මානසික ගැටලුවක් වෙන්න පුළුවන්. ජීවිතයේ ගැටලුවක් වෙන්න පුළුවන්. අන්න ඒ ගැටලුව විසඳා ගන්නට මනෝ චිකිත්සාවක් අපට ලබා දෙන, මනසට ඖෂධයක් ලබා දෙන සංදේශයක් තමයි මේ නිර්මාණශීලී සංනිවේදකයා අපට අරන් එන්නේ. ඒ අනුව ලියනාඩෝ ඩා වින්චි මහා සිත්තරා කියනවා ගැටලු විසඳා ගැනීමට හේතුකාරක වෙනවයි කියලා. දෙවැනි කරුණ හැටියට ඔහු ප්‍රකාශ කරනවා පෙළඹවීමක් ඇති කරයි. පෙළඹවීමක් ඇති කරයි. පෙළඹවීම අපි දන්නවා සංනිවේදන ක්‍රියාවලියක ඉතාමත් සංනිවේදන කාර්යභාරයන් අතර සුවිශේෂී දෙයක් ගන්න. ඔබ දන්නවා අපි නිතර දෙවිලේ මාධ්‍ය හරහා දකින රූප විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය හරහා දකින විලන්දෙන්නීම් කරන්නේ අපිව පොළඹවා ගැනීම persuasion. ඉතින් මේක මේ නිර්මාණශීලී සංනිවේදනය තුලින් තමයි කරන්න කියලා ඔහු කියනවා. ඉතින් විලන්දෙන්නීමකට පොළඹවා ගැනීම නැතුව ඒකට සාර්ථක කරගන්නත් බෑ. නිර්මාණශීලී සංනිවේදනය නැතුව විලන්දෙන්නීමකට සාර්ථක වෙන්නත් බෑ. ඒ අනුව නිර්මාණශීලී සංනිවේදනය ව්‍යාපාර ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි විවිධ දේ කරා අපිව පොළඹවාලන්නට අපිව සමත් කරනවා. right? අපි යන්න බලන්න පන්සලකට මේ දඹුල්ල වගේ මහා මේ ලෙන් චිත්‍ර තියෙන ලෙන් පිළිම වහන්සේලා ලෙන තුල වැඩ සිටින ගල් ගුහාවකට මේ ලෙනකට යන දඹුල්ල විහාරයට මෙතන ඉතාමත් අලංකාර පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. මේ ධර්මයේ ගැන කියා දෙන්න මේ වගේ වම්පොතද මේ නිර්මාණාත්මක සංනිවේදකයාගේ තියෙන ලක්ෂණයක්. ඔහු බුදුන් වහන්සේලා එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ පිළිම නෙලලා සැරියුත් මුගලන් වැඩි මහා ස්තිවල් මේ ස්වාමීන් වහන්සේලාගේ හාමුදුරුවන්ගේ පිළිම නෙලලා චිත්‍ර ඇඳලා බෞද්ධ දර්ශනයට අයිති අපිව මොකද්ද මේ කරන්නේ? පොළඹවනවා. එතකොට මේ නිර්මාණශීලී සංනිවේදනය ආදි කාලයේ ඉඳන්ම සම්ප්‍රදායික මාධ්‍ය කාලයේ ඉඳන්ම සම්ප්‍රදායික මාධ්‍යයෙන් නූතන මාධ්‍යයෙන් දැකගත හැකි විශිෂ්ට කරුණක්. තුන්වෙනි කරුණ හැටියට ලියනාඩෝ ඩා වින්චි කියනවා උද්‍යෝගීභාවයෙන් යුක්ත ක්‍රියාශීලීත්වයක් ඔබ තුළ ඇති කරනවායි කියලා. උද්‍යෝගය, ප්‍රබෝධය, සතුට, සැහැල්ලුව සමග මුසු වෙච්ච උද්වේගය. මේ උද්‍යෝගී බව අපේ ජීවිත, අපේ වෘත්තීන්, අපේ අධ්‍යාපනික කටයුතු, අපේ එදිනෙදා නිවසේ කටයුතු, අසල්වාසීන් සමග සිදු කරන සාමූහික ක්‍රියාවලින් මේ රාශියකටම ඒ අනුව මේ උද්‍යෝගීභාවය අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒකට ලොකු පිටුවහලක් වෙනවා මේ නිර්මාණාත්මක සංනිවේදනය කියන එක තමයි ලියනාඩෝ ඩා වින්චි පවසන්නේ. ඊට පස්සේ හතරවෙනි කරුණ අදහස් පන ගැන්වීම. අලුත් අදහස් එනවා. අලුතෙන් යම් දේවල් කියවනවා, දකිනවා, බලනවා මේ නිර්මාණශීලී සංනිවේදකයා. ඔහු ඒ ඇසුරෙන් තමාගේ මනස තුල නිර්මාණය වෙන නව දැනුම ඔහුගේ නිර්මාණශීලී සංනිවේදනය තුලින් අපට ලබා දෙනවා. ඒ අනුව එය විඳින අපි, ඒ සංදේශය ලබා ගන්න අපි අදහස් පන ගැනීම තුලින් අපේ ජීවිතය සාරවත් වෙනවා. පස්වෙනි කරුණ හැටියට ඔහු කියනවා පවතින දෙයක් කෙරෙහි අභියෝගයක් ඇති කිරීමට උපකාරී වෙනවා. අපි හැමෝම දකින්නේ එකම විදියට. අපි හැමෝම දකින්නේ එකම අනුමත කිරීම. අපි හැමෝම යන්නේ එකම කාර්යයේ දේවල් අනුමත කරන්නට. හැබැයි නිර්මාණශීලී සංනිවේදකයා අභියෝග කරනවා. පවතින දෙයට අභියෝග කරනවා. අන්න එතන මහ විශාල නිර්මාණයක් අපි පෙර නොවූ විරෝ අපූර්ව අදහසක් තුලින් ගොඩනැගිවිච්චි ඉදිවෙච්චි මවපු අලුත් නිර්මාණයක් සමාජගත වෙනවා. හිතන්න බලන්න මහා කළුගලක් හැටියට තිබුණු සීගිරිගල කාශ්‍යප රජුගේ අමුතු විදියට දැක්ක නිසා ඔහු අභියෝග කරා ඒ කළුගලට. අද මහා විශ්ව නිර්මාණයක් බවට පත් වෙලා. මම ඉස්සරලා ගත්ත උදාහරණෙත් එහෙමම තමයි. අවුකන බුදු පිළිම වහන්සේ. ඒකත් එහෙමම තමයි. මහා විශාල කැලේ වනාන්තරයේ තිබුණ කළුගලක්. මේකට අභියෝග කරනවා නිර්මාණ ශිල්පියා. right? මේ අනුව ලියනාඩෝ ඩා වින්චි කියනවා ගැටලු විසඳා ගැනීමට හේතු වෙනවා, පෙළඹවීමක් ඇති කරනවා, උද්‍යෝගීභාවයෙන් ක්‍රියාශීලීත්වයක් ඇති කරනවා අපේ අප තුළ, අදහස් පන ගන්වනවා, පවතින දෙයක් කෙරෙහි අභියෝගයක් ඇති කිරීමට උපකාරී වෙනවා. මෙන්න නිර්මාණශීලී සංනිවේදනය ගැන මේ මහා සිත්තරා ලියනාඩෝ ඩා වින්චි අදහස් කරපු කරුණු පහ.
ඊළඟ කරුණු පහක යා කරුණු 10ක් කතා කරා මම 5යි කිව්වේ ඊළඟ පහක් මම කෙටියෙන් කියන්නම්. ඔහු කියනවා නිර්මාණශීලී sannivedanaya ගවේෂණාත්මකයි. හරි කිසියම් සොයා යන විමසිලිමත් වන විමර්ශනශීලී ගුණයක් මේකට තියෙනවා. අර අභියෝගය තමයි අනිත් අයට හොරෙන් අනිත් අය දන්නෙත් නැහැ. නිර්මාණශීලී sannivedakaya කිසියම් දෙයක් ඔස්සේ ගවේෂණය කරලා ඔහු තම නිර්මාණය සඳහා මූලාශ්‍ර සපයා ගන්නවා. මේක ඔහු කරන ගවේෂණයක්. සමාජයේ සමහර වෙලාවට hina වෙන්න පුළුවන්. මේ පිස්සු මිනිස්සෙක් කියලා. නෑ. ඔහු එහෙම ඉඳලා ඔහු අන්තිමට අපිට දායාද කරන්නේ මහා ගවේෂණය ඔහුගේ ගවේෂණයේ ප්‍රතිඵල නිර්මාණාත්මක sannivedanayak හැටියට. මේක හරි අපූර්වයි. මේක ඔහුගේ පරිකල්පනයේ වෙච්ච අදහස. මේ විදිහට ගත්තාම දෙවෙනි කරුණ කියනවා කණ්ඩායම් කටයුතු වලට වැදගත් වෙනවා කියලා. මේ නිර්මාණශීලී sannivedanaya නිසා අපි දන්නවා එකට ගොයන් කැපුවා, එකට hina වුණා, වෙහෙස මහන්සිය නිවා කරන්නට විවිධ සම්ප්‍රදායික සමාජයේ සම්ප්‍රදායික sannivedana විධික්‍රම නිර්මාණය වුණා. මේ නිර්මාණශීලී sannivedanaය නොවෙන්නට ඔවුන් මේ ගැමියන් එකට එකතු වෙලා තමන්ගේ අස්වැන්න කැපුවට පස්සේ විවිධ දේ නිර්මාණාත්මක දේ සූදානම් කරගෙන ඒවා අනුව යමින් ඒවා ඊළඟ පරපුරට කියා දෙමින් ඒ ගත කරපු ඒ ජීවිතේ කණ්ඩායම් කටයුතු වලට වැදගත් වුණා. ඒ සමාජය නිතරම ඉදිරියට ගමන් කළා මේ නිර්මාණාත්මක ගුණය නිසා. ඒ තුල වෛරය, පරිකැනීම මේවා තිබුණ නැති වෙන්න පුළුවන්. ඒ අනුව ඔහුගේ 7 වෙනි කරුණ මම කියනවා කණ්ඩායම් කටයුතු වලට වැදගත් වේ. 8 වෙනි කරුණ හැටියට ඔහු කියනවා සෙසු අයගේ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කරනවා. අනිත් අයගේ සියලුම sannivedana ක්‍රියාවලීන් ඇගයීමට ලක් කරනවා. මොහු කිසියම් කෙනෙකුට වපරැසින් බලන්නේ නැහැ. අනිත් අය කිසියම් කෙනෙක් නිර්මාණයක් කරාට පස්සේ ඒක අගය කරනවා. ඒකේ හරි වැරදි ඔහු දකිනවා. ඔහුට සමහරට පවසන්නෙත් නැති වෙන්න පුළුවන්. ඇගයීමට ලක් කරනවා. ප්‍රශංසාවට ලක් කරනවා. එවැනි මිනිසුන් කොහෙද ඉන්නේ? ඔබ ලස්සනට ගීතයක් කියන්න පුළුවන්, ලස්සනට අඳින්න පුළුවන්. කවුද ඔබට කියන්නේ හරියටම අවංක සිතින් ඔබ ලස්සනයිද? ඔබගේ චිත්‍රය ලස්සනයි, ඔබේ ප්‍රකාශනය ලස්සනයි. එහෙම කියනවා අඩුයි කොට්ටිය. ඔබගේ සමහරට අම්මයි තාත්තයි ගෙදර අය කියනවා පිට අය කියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි නිර්මාණශීලී sannivedakaya අනිත් අය ප්‍රශංසාවට ලක් කරන අනිත් අයගේ නිර්මාණශීලීත්වය හැඟීමට ලක් කරන ලක්ෂණයක් ඔහු සතුව තියෙනවා කියලා ලියනාඩෝ ඩා වින්චි කියනවා. අවසාන කරුණු දෙක හැටියට ගත්තට පස්සේ මේ නිර්මාණශීලීත්වය විවෘතයි, නම්‍යශීලී, පැති කීපයකට යොමු වෙන ගුණය. හරි මොහු ඊ타ත්ම හරියට අර නිර්මාණශීලී ගුණය වැඩෙන්න ඒ නිර්මාණශීලී sannivedakaya තුල ඔහු හරියට අර ක්‍රමයෙන් වර්ධනය වෙන උණ ගහක් වැඩෙන්න මේක නැමෙනවා වගේ බොහොම නිහතමානී ගුණයකටපත් වෙනවා. බොහොම සංවරශීලී ගුණයකටපත් වෙනවා. බොහොම ආධ්‍යාත්මික ගුණාංග ඔහු තුල වර්ධනය වෙනවා. ඔහු බොහොම පොඩි ළමෙක් වගේ. ඒක නිසා ඔහු බොහොම නම්‍යශීලී. මේ නිර්මාණශීලී sannivedana නිසා පුද්ගලයා තුල නම්‍යශීලී බව ඇති වෙනවා. ඒ වගේම මේ නිර්මාණශීලීත්වය බොහොම විවෘතයි. ඔහු බය නැතුව යම් දේවල් පවසනවා, ප්‍රකාශ කරනවා. සමහරට ඔහුට හැඟෙන ඔහුගේ මනසට දැනෙන දේ ඒක සුවිශේෂී. ඔහු බය නැතුව මේ සංස්කෘතීන් සදාචාරයන් ඉරා දමමින් ඔහු ඒක සමාජගත කරනවා. මේක බොහොම විවෘතයි. එහෙම නිර්මාණ ශිල්පීන් හරියට ඉන්නවා. right? ඉතින් සමහර වෙලාවට සමාජයේ උන්ට එරෙහි වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි මොහු මහා කළුගලක් වගේ නොසෙල්වී ඉන්නවා. මේ නිර්මාණශීලී sannivedakaya. මේ විදිහට නිර්මාණශීලී sannivedanaya විවෘතයි, නම්‍යශීලී, සංගවා ඇති ලක්ෂණ මෙහි දැකිය නොහැක කියන ගුණාංගය තමයි අපිට ගන්න වෙන්නේ. ලියනාඩෝ ඩා වින්චි මහා සිත්තරාය අවසාන වශයෙන් ප්‍රකාශ කරන දේ තමයි කාර්ය තෘප්තිය ඇති කරනවා. අර අපි මම ඉස්සරලා කිව්වා වගේ දෛනික ජීවිතේට, අපේ තියෙන සංකීර්ණ ජීවිතේට, අපේ තියෙන වෙහෙසකාරී ජීවිතේට තෘප්තිය ගෙන එන්නේ ඔබ හවස ගෙදරට ඇවිල්ලා ශ්‍රවණය කරන ගීතය වෙන්න පුළුවන්, නරඹන උසස් කලාත්මක රූපවාහිනී හෝ සිනමා පටය වෙන්න පුළුවන්.
උසස් කලාකෘති අපිව කචල් කරවන සංදේශ රූපවාහිනී සංදේශ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. තමා මනසින් තැම්පත් කරවන තමාට අර වෙහෙසකාරී දෛනික මේ දිවා කාලය ගත කරලා ඇවිල්ලා gedara නිවි සැනසෙල්ලේ තමාගේ මනසට කිසියම් ඔසුවක් වැනි කලාකෘතීන් අපේ රූපවාහිනී නාලිකාවල සමහර වෙලාවට අපි දකිනවා. එවැනි නිර්මාණ අපේ කාර්යතුත්තේ හෙට දිනේ අපි නැවතත් අපි පුබුදු කරන්නට අපිව සමත් වෙනවා. මේ අනුව නිර්මාණශීලී sannivedanaya ගැන මම මූලික වශයෙන් කතා කරන්නේ මෙවැනි කරුණු ටිකක්. ඉතින් ඔබට පුළුවන් ආදරණීය දුවේ පුතේ මේ පසුබිමත් එක්ක අපි මේ පාඩමේ ඊළඟ කොටස් ටිකත් සාකච්ඡා කරමු. මම මේ මූලික අවබෝධය අපේ ඔයගලන්ට නියමලා තියෙන පාඩමේ පළවෙනි කොටස ඉතාම පැහැදිලිව කෙටි කාලයක් තුල මම ලබා දුන්නා. මේක නැවත අවශ්‍ය නම් අහන්න. මේවා සටහන් කරගන්න අවශ්‍ය විදියට දැනටමත් ගුරුවරු සමහරට දීලා ඇති. මගේ මේ කතාවත් ඕනනම් අහලා ඔබ දැනුවත් වෙන්න, ඔබ අලුතින් හිතන්න මේක තමයි නිර්මාණශීලී sannivedanaya කියලා. එහෙමනම් සියලු දෙනාටම ආයුබෝවන්.